නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, පින්වත් විදුහල්පතිතුමනි, ආචාර්ය මණ්ඩලයේ පින්වත්නි, සදහවත් මව්පියවරුනි, ආදරණීය දරුවනි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ මංගල කරුණු තුනක් සිහි කරගෙනයි වෙසක් පින්කම් පවත්වන්නේ. පළවෙනි මංගල කාරණේ තමයි බුදු කෙනෙක් ලොවට ඉපදීම. දෙවැනි මංගල කාරණේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම. තුන්වෙනි මංගල කාරණේ තමයි මේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සැපයට පත්වීම. මේ කරුණු තුනට දරුවනි අපි කියනවා ත්‍රිවිධ මංගල්‍ය කියලා. එතකොට මේ සිද්ධිය උනේ වෙසක් පොහොය දවසක. මොන වගේ දවසකද මේ සිද්ධිය උනේ දරුවනි? වෙසක් පොහොය දවසක. පාලි භාෂාවෙන් වෙසක් පොහොයට කියන්නේ වේසාඛ කියලා. ඒක සංස්කෘත භාෂාවෙන් කියනවා වෛසාඛ කියලා. සිංහල භාෂාවෙන් කියනවා වෙසක් කියලා. සිංහල කතා කරන අපිට භාෂා පැටලෙන්න පුළුවන්. මොකද අපි කවුරු හරි කෙනෙක් අමුතු විදිහට හිටියොත් අපි කියනවා මොකද මේ අමුතු වෙසක් අරන්. එතකොට ඒකේ තේරුම අමුතු වේශයක්. තියෙනවට වඩා වෙනස් එකක්. මේක පටලව ගත්තා. පටලවගෙන තමයි වෙසක් කාලෙට විස් මූණු පළඳින්නේ. වෙසක් කාලෙට ඔලු බක්කු නටන්නේ. මොකද මේ වෙසක් කියන වචනේ අර්ථය වැරදුනා සිංහලයන්ට. අර්ථය පටලවගෙන තියෙනවා වෙසක් කියන වචනේ. වෙසක් කියලා කියන්නේ පොයේ නම. මොකද්ද පොයේ පාලි නම? වේසාඛ. ඒකේ සංස්කෘත නම වෛසාඛ. සිංහල නම වෙසක්. ඒක පොයේ නම. සාරිපුත්ත කියන වචනේ සිංහලෙන් මොකද්ද? සැරියුත්. මොග්ගල්ලාන කියන වචනේ සිංහලෙන් මුගලන්. අන්න ඒ වගේ වේසාඛ කියන වචනේ සිංහලෙන් වෙසක්. එතකොට මේ වෙසක් කාලේ එනකොට විස් මූණු වෙළඳ පොළට එන්නේ ඇයි? වෙසක් කියන වචනේ ආර්ථේ පැටලිලා නේද? ආර්ථේ පැටලිලා. ඒ නිසා දරුවනේ ඔයාලා වෙසක් වලට විස් මූණු පළඳින්න එපා. මොකද හේතුව ඒක වෙසක් නෙවෙයි. වෙසක් පොයට කරන්නේ අපි මේ වගේ දේවල්.
බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ මීට අවුරුදු 2500 ගණනකට කලින්. ඒ බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙක් මෙතරම් කල් ගිහිල්ලා පහළ වුණේ නැහැ. මිනිස්සු කී කෝටියක් නම් මේ වෙද්දි මේ ලෝකෙට උපන්නද මලාද? දැන් වර්තමානයේ දරුවනි කෝටි 600කට වැඩි මිනිස්සු. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ අහලකට එන්න කිසි කෙනෙක් ලෝකේ නැහැ. ඒකට හේතුව ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ ගොඩාක් පින් කරලා. සම්බුද්ධත්වයට පත්ුනේ කුමක් කරලාද? ගොඩාක් පින් කරලා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම හරි පුදුම එකක්. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් දරුවනි දිව්‍ය ලෝකේ හිටියේ. දැන් අපි මේ ගත කරන්නේ මොන ලෝකෙද? මනුස්ස ලෝකේ. දැන් අපි S2කට පේනවා තව ලෝකයක්. මොකක්ද ඒ ලෝකේ? සතුන්ගේ ලෝකය. අපි මේ සත්ත්ව ලෝකයට මොකද දරුවනි කියන්නේ? තිරිසන් ලෝකය කියලා නේ. අපිට පේන්නේ නැති ලෝකයක් තියෙනවා අපි ඇසුරේ. මොකද්ද? പ്രേත ලෝකේ. අපිට ගොඩාක් ඈත තව ලෝකයක් තියෙනවා පොළව ආස්සේ. ගින්දරේ තියෙන ලෝකයක්. නිරය. ඒකට කියන්නේ මොකද්ද? නිරය කියලා කියනවා. අවීචි මහ නරකය කියලා කියනවා. අපාය කියලා කියනවා. ඒවෙ ජීවත් වෙනවා. මේ පොළොවේ යට තියෙන ලෝකෙ ගැන රුසියන් විද්‍යාඥයෝ මේ ළඟදී පරිශීලනයක් කළා. ඒගොල්ලෝ කිලෝමීටර් ගාණක් යටට මයික් එකක් දැම්මා. ගින්දරේ උණු වෙන්නේ නැති මයික් එකක් කිලෝමීටර් ගාණක් යටට බැස්සුවා. බස්සලා ඒගොල්ලෝ රෙකෝඩ් කළා ශබ්දයක්. ඒගොල්ලෝ කියනවා හරි පුදුමයි විශාල විලාපයක් ඇහෙනවා. අපිට ඒ පින්තූර ගන්න යන්න බෑ. විශාල විලාපයක් ඇහෙනවා කියලා රුසියන් විද්‍යාඥයෝ ප්‍රකාශයක් කළා මේ ළඟදී. එතකොට පොළොව යට නිරේ ඉපදිච්ච අය ඉන්නවා. අපිට ලං වෙන්න බැරි ඈත තියෙන ලෝක ගොඩාක් තියෙනවා. ඒවායේ තමයි දිව්‍ය ලෝක තියෙන්නේ. එතකොට පින්වත් දරුවනේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් වැඩ සිටියේ කොයි දිව්‍ය ලෝකෙද? දරුවෝ දන්නවද? තුසිත. මොකක්ද මේ දිව්‍ය ලෝකේ නම? තුසිත දිව්‍ය ලෝකේ. තුසිතගේ නම නම් ඇති මෙහෙනේ. තුසිත කියන දිව්‍ය ලෝකේ. මේ දිව්‍ය ලෝකේ දිවි කෙනෙක් වෙලා ඉඳෙද්දී මිට අවුරුදු 2500 ගණනකට කලින් දෙවිවරු ගිහින් ආරාධනා කළා මහා පින්වත් දෙවියනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වඩින්න. මේ මිනිසුන්ව දෙවියන්ව සංසාරයෙන් එතෙර කරවන්න ඔබ වහන්සේ සම්බුදු වෙන්න කියලා ආරාධනා කළා. ඒ දෙවියෝ හොඳයි කියලා ඒ ආරාධනෙ බාරගත්තා. බාහිර අරගෙන බැලුවා මේ ලෝකේ උපදින්න සුදුසු කාලයක්ද කියලා. එතකොට පින්වත්නි අපි දැකලා තියෙනවා පාරේ යද්දි බලන්න ඕගොල්ලෝ බස් වල ලොරි වල ගහලා තියෙනවා නිදුකාණනි වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේට මේ කාලේ වඩේද එහෙම? නැහැ. සුදුසු කාලේ ඉවර වුණා. ඒ සුදුසු කාලේ අපේ කුමක්ද
අවාසනාවකට අපි කොහේ වුණාද කියලා කියන්න දන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ සුදුසු කාලේ බැලුවා. දිව්‍ය ලෝකේ ඉඳලා බැලුවා මොකද්ද කාලේ සුදුසු. සුදුසු කාලේ තමයි මිනිස්සු පින සොයාගෙන යන කාලේ. කුසල් සොයාගෙන යන කාලේ. නිවන සොයාගෙන යන කාලේ. ඒකට එහෙම කාලයක් ආවේ මීට අවුරුදු 2500කට කලින්. ඔන්න කාලේ බැලුවා. හරි. ඊට පස්සේ බැලුවා කොහේද මං උපදින්න සුදුසු බිම ද්වීපය. එතකොට දැක්කා මට උපදින්න තියෙන ද්වීපේ තමයි ජම්බු ද්වීපය. දැන් මේ රටට කියන්නේ දරුවනේ මොකද්ද මොන ද්වීපෙද? ලංකා ද්වීපේ. ඉන්දියාවට කියන්නේ කාලේ මොකද්ද? ජම්බු ද්වීපේ. කාලේ බැලුවා ද්වීපේ බැලුවා. ඊළඟට දේශේ මොන ප්‍රදේශයේද උපදින්නේ කියලා බැලුවා. බුදුවරු පහළ වෙන්නේ ජම්බු ද්වීපේ ඊශාන දිග පැත්තට වෙන්න තියෙන මධ්‍ය මණ්ඩලය කියන ප්‍රදේශේ. මේ ප්‍රදේශේ කපිලවස්තු ප්‍රදේශේ තෝරගත්තා. ඊළඟට බැලුවා මං උපදින පවුල මොකද්ද? මොන පවුලකද මං උපදින්නේ කියලා. බලද්දි දැක්කා ශාක්‍ය වංශේ ගෞතම ගෝත්‍රයේ පවුලක් තියෙනවා. රජ පවුල. ඒ පවුල හොඳයි කියලා තේරුණා. ඊට පස්සේ බැලුවා මව් කවුද මං උපදින්න සුදුසු අම්මා ලෝකේ දැන් ඉන්නවාද කියලා බැලුවා. බලද්දී බුදු කෙනෙක් මව කුසේ දරා ගන්න පින තියෙන අම්මා ඉපදිලා ඉන්නවා. ඒ අම්මා කවුද දරුවනේ? මහාමායා. ඒ අම්මා ඉන්නවා. දැන් මේ පස් මහා බැලුම් බැලුවා. මේක ඇත්තක්. ඊට පස්සේ මහා බෝසතාණන් වහන්සේ උපන්නා. ඒ මව කුසේ පිළිසිඳගත්තු දවසේ ඒ අම්මට හීනයක් පෙනුණා. ඔයාලා දන්නව නේද ඒක? මොකද්ද දැකපු හීනේ? සුදු අත්පැටියෙක් සුදු නෙළුම් මලක් රැගෙන අහසින් වැඩලා තුන් වටක් මේ අම්මා වටේ පැදකුණු කරලා දකුණු ඇලයෙන් මව කුසට ඇතුළු වුණා. ඊට පස්සේ අම්මා දැක්කා අම්මව එක්කගෙන ගියා සතරවරන් දෙවිවරු හිමාල පර්වතයේ මුදුනට සුවඳ පැන් වලින් නෑවුවා. අම්මා ලස්සන හීන දැක්කා. ඊට පස්සේ මේ රජුරුවන්ගේ දේවිනාසනේ රජුරුවන්ට කිව්වා. රජුරුව කවුද දරුවනේ? සුද්ධෝදන රජුරුව. රජුරුවන්ට කිව්වා මම මෙහෙම හීන දැක්කා කියලා. ඊට පස්සේ හීන තෝරන්න හිටපු වයසක බ්‍රාහ්මණෙක් හිටියා. එයාට අඬ ගහලා කිව්වා මෙහෙම බිසවුන්වහන්ස හීනයක් දැක්කා. ලස්සන චූටි ඇත්පටියෙක් සුදු පාට සුදු නෙළුම් මලක් අරන් වටේ කැරකිලා ප්‍රදක්ෂිනා කරලා මව කුසට ඇතුළු වුණා. මොකද්ද මේකේ තේරුම? එතකොට ඒ වයසක බ්‍රාහ්මණයා කිව්වා රජතුමනි මහා පින්වන්ත පුතෙක් මේ අම්මාගේ මේ බිසවුන්වහන්සේගේ කුසේ පිළිසිඳගෙන තියෙනවා කිව්වා. දැන් හරි සතුටු වුණා. දැන් මේ දරුවා ලැබෙන්නේ මාස 10ක් මව කුසේ. ඊට පස්සේ මහාමායා දේවිනාසයට ඕන වුණා දෙව්දහා නගරයට යන්න. දෙව්දහා නගරයට යන්න ඕන වෙලා දැන් ඉතින් පිටත් වුණා. දෝලාව කියන එක දන්නවනේ? අස්සකරත් යන්නත් බෑනේ ගැස්සෙනවනේ. දෝලාවේ තමයි එක්කන් ගියේ. එහෙම යද්දී ලුම්බිනි කියලා ලස්සන උයනක් තිබුණා. ලස්සන උයනක්.
මල් වවලා ඒ උයනේ තිබුණ ගොඩාක් ගස් තිබුණා. මොන ගස්ද? සල් ගස්. එදා සල් මල් පිරීලා තිබුණා. ඉතින් දරුවනේ මේ සල් ගහ මේ අපි දැන් සල් මල් කියලා කියන ගහ නෙවෙයි. අපි දැන් සල් මල් කියලා ගහකට කියනෝනේ. ඒ ගහ මේ ඇමරිකාවෙන් ගෙනලා හිටපු ගස් జాතියක්. ඒ ඉන්දියාවේ තියෙන සල් ගස් වල චූටි මල් පොකුරු තමයි පිපෙන්නේ. චූටි මල් පොකුරු. ඉතින් එදා සල් මල් පිපිලා. ඉතින් මේ අම්මා මේ සල් උයනට බැහැලා ඇවිදගෙන යද්දී මේ අම්මට හිතුණා සල්ලත්තක් අල්ලන්න. දැන් මේ අම්මගේ අත දිග මදි. අම්මා අත දික් කළා සල්ලත් අල්ලන්න. හරි පුදුමයි දරුවනේ. සල්ලත්ත පාත් වුණා. අපිට පුළුවන් දෙහෙම කරන්න අපි උඩ පැල්ල අල්ලන්න අමාරුනේ. සල්ලත්ත පාත් වුණා. පාත් වුණාම ඒ අම්මා සල්ලත් අල්ලගෙන ඉන්නකොට මේ බබා හම්බ වෙන ලකුණු ඇති වුණා. වටතිර ඇද්දා. පුංචි ලස්සන රත්තරන් පාට ලස්සන කුමාරයෙක් උපන්නා. උපදිනකොටම ඒ ලුම්බිනි සල්ලුයනේ ඒ අම්මා සල්ලත්ත අල්ලගෙන ඉන්න තැන දෙපැත්තෙන් උල්පත් දෙකක් ඇවිදින් අහසට වතුර වීද්දා. ඒ උල්පත් දෙක තිබිලා තියෙනවා දරුවනි අවුරුදු 800ක්. හියුන්සියන් කියලා චීන ස්වාමීන් වහන්සේ කෙනෙක් ලුම්බිනියේ වන්දනාව යද්දී මේ උල්පත් දෙක තිබිලා තියෙනවා. දැන් වැහිලා. ඉතින් වතුර අහසට විදලා මේ අම්මවයි බබාවයි නෑ වෙනවා. ප්‍රශ්නි වතුරයි සීතල වතුරයි මිශ්‍ර වෙලා මේ අම්මයි බබයි නෑ වෙනවා. මේ රත්තරන් පාට ලස්සන බබාගේ ඇස් දෙක නිල් පාටයි. මේ ලස්සන බබාගේ පතුල් රෝස පාටයි. අද්දික රෝස පාටයි. ලෝකේ හිටපු ලස්සනම බබා. පුදුමේ කියන්නේ උපන්න ගමන් මේ බබා උපදිනකොටම දෙවි කෙනෙක් ආවා. ඇවිල්ලා මහා බ්‍රහ්ම දිව්‍ය රාජයා මේ බබාව මෙම අද්දිකට ගත්තා. දැන් අම්මා අර සල්ලත් අල්ලන් බලා ඉනවා. මම මේ විස්තර කියන්නේ දරුවනේ පොතේ තියෙනවා. බොහෝ අය දන්නේ. එතකොට මොකද වුනේ මේ බබා අල්ලගෙන ඉඳලා අම්මට කියනවා මේ සහම්පති බ්‍රහ්ම රාජයා බිසවුන් වහන්සේ සතුටු වෙන්න පින්වන්ත දරුවෙක් ඉපදිලා. කියනකටම මේ දරුවා අර අද්දකින් බිමට හිට ගන්න සූදානම් වුණා. එතකොටම පොළවෙන් නෙළුමක් ආවා. මේ ඇත්ත සිද්ධිය. මේ බබා මේ නෙළුමේ හිටගත්තා. උතුරු දිශාවට හැරුණා. හැරුණාම ආයි පියවර තිබ්බා. ආයි නෙළුමක් ආවා. ආයිමත් පියවර තිබ්බා. ආයි නෙළුමක් ආවා. මේ විදිහට පියවර කීයක් ගියාද දරුවනේ? පියවර 7ක් ගිහින් හිටගත්තා. හිටගෙන මේ දරුවා ඒ කාලේ රටේ පාවිච්චි කරපු භාෂාව පාලි. ඒ භාෂාවෙන් ගාතාවක් කිව්වා. මොකද්ද කියපු ගාතාව? දකුණු අතෙන් උඩට උස්සලා ගාතාවක්. මොකද්ද කිව්වේ? අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස ආයමන්තිමා ජාති නාත්තිදානි පුනබ්බව. බලන්න ඕගොල්ලෝ කොච්චර පින්වන්තද කියලා. ඉත ආර බෝසත් බබා කියපු ගාථාව පාඩම් කරන් ඉන්නවනේ. ඒකේ තේරුම තමයි මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජේෂ්ඨ වෙමි. ජේෂ්ඨ කියන්නේ වැඩි මහල් වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට උතුම් වෙමි කියන එක. මේ මාගේ අන්තිම උපතයි. බලන්න මෙහෙම. ඔව් ආයෙ මට ඉපදීමක් නැත. මෙහෙම පොඩි දරුවෙක් කියනකොට කොච්චර ආසෙයිද නැද්ද අම්මට. ඒ පිරිස පුදුම වුණානේ. ඊට පස්සේ මේ දරුවාගේ මේ පුදුම සහගත කතා සිද්ධිය රජුරවන්ට ආරංචි වුණා. රජුරෝ හිතුවා මේ බබාට හොඳ නමක් දාන්න ඕනේ කියලා. බ්‍රාහ්මණයෝ කී දෙනෙකුට ආරාධනා කළාද? 108කට ආරාධනා කළා. හොඳට සලකලා කෑම් බීම් දීලා ඊට පස්සේ කිව්වා අපේ පුතාගේ අනාගතය ගැන තමුන්නාසෙලාට පේනවද? ඊට කලින් තව සිද්ධියක් වුණා. ඔයාලා දන්නවද? එදා ඔන්න බබාව එක්කගෙන මාළිගයට ගියා. මාළිගයට ගියාම වයසක තාපසයෙක් එනවා. රජුරුවන් උපස්ථාන කරන තාපසයා. වයස 120ක්. කවුද? ආසිත තාපසයා. අවිලා රජුරුවන්ට කිව්වා රජතුමනි මං විවේක ගන්න ගියා තව්තිසාව දිව්‍ය ලෝකෙට. විවේක ගන්න කොහෙද ගිහිල්ලා තියෙන්නේ? තව්තිසාවේ. ඊට පස්සේ කියනවා රජතුමනි මට හරි පුදුමයක් වුණා මේ දිව්‍යවරු නටනවා. සලු දිව්‍ය සලු මේ එහාට මෙහාට කරකෝ සින්දු කියනවා. ඉතින් මං දෙවිවරුන්ගෙන් ඇහුවා මම මෙතෙක් කාලයක් මේ තව්තිසාවේ විවේක ගන්න ආවා. නමුත් තමුන්නාන්සේලා මෙච්චර සන්තෝෂින් ඉන්නව මම දැක්කේ නෑ. සුරාසුර යුද්ධ වෙලා යුද්ධෙන් දිනලා සතුටු වෙච්ච අවස්ථාවන් දැකලා තියෙනවා. හැබැයි මෙච්චර සන්තෝෂයක් නම් මම දැක්කේ නෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. එතකොට කිව්වා ලෝකෙට උතුම්ම මණික උතුම්ම වස්තුව අන්න ඉපදිලා කිව්වා තමුන්නාන්සේ ඉන්න පළාතේ. කවුද කියලා ඇහුවා. සුද්ධෝදන රජතුමාගේ පුතා වෙලා මහාමායා දේවියගේ කුසින් අන්න අද ලුම්බිනි සල්වනේදී උපන්නා. එහෙමද කියලා ඇහුවා. අහලා තව්තිසා දිව්‍ය ලෝකෙන් නික්මිලා එකපාරට මනුස්ස ලෝකෙට ආවා. මේ ධ්‍යාන බලෙන් කරන්නේ. මනුස්ස ලෝකෙට ඇවිල්ලා කෙලිම මාලිගාවට ගිහලා කිව්වා රජතුමනි මම මෙහෙම කාරණයක් දැනගෙන ආවේ. මට මිනිස්සු නෙමෙයි මේ කාරණේ කිව්වේ. මට මේ කාරණේ කිව්වේ දෙවිවරු. මට මේ බබාව බලන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ මේ බබාව අර එවෙලේ හිටගත් අර පීවර හත ගියාට පස්සේ බබා ආයෙවිදි නෑ. ඊට පස්සේ එක්කගෙන ආවා. ඇවිල්ලා බබාව පේන්නවා. රජතුමනි බබා මගේ අතට දෙන්න කිව්වා. ගත්තා. දැන් මේ තාපසතුමා දන්නවා මොකද දන්නේ? කේන්දර හදන්නද, නැකත් බලන්නද, මහා පුරුෂ ලක්ෂණ බලන්නද? මහා පුරුෂ ලක්ෂණ බලන්න දන්නවා. දැකලා ඒ තාපසතුමා මහා පුරුෂ ලක්ෂණ බලනවා. දැන් නිල් පාට ලස්සන ඇස් දෙක. බබාව කිටි කැව්වා. hina වුණා. hina වුණාම බැලුවා කට. චූටි කටේ යටි ඇන්දේ දත් 20ක් තියෙනවා. උඩු ඇන්දේ දත් 20ක් තියෙනවා. දත් කීයද? 40ක්. ඊට පස්සේ බැලුවා මෙන්න මහා පුරුෂ ලක්ෂණ. ඊට පස්සේ බබාගේ චූටි අත ගහලා බැලුවා. බලද්දි එක රෝම කූපයක එකයි ඇවිල්ලා තියෙන්නේ. අපේ නම් 3ක් 4ක් එනවා. 2ක් එනවා. එකයි තිබුණේ.
ඇවිල්ලා දකුණට කැරකිලා. මා පුරුෂ ලක්ෂණ. ඊට පස්සේ බැලුවා බබාගේ අත් දෙක චූටියක් දිගයි. චූටි ඇඟිලි දිගයි. ඊට පස්සේ බැලුවා බබාගේ යටිපතුල. යටිපතුලේ තියෙනවා සක් ලකුණු. කැරකි රවුම් තියෙන ලකුණු තියෙනවා. හග්ගිඩි ලකුණු තියෙනවා. නෙළුම් මල් ලකුණු තියෙනවා. ඊට පස්සේ මේ බබාගේ මේ ලක්ෂණ ඔක්කොම බලාගෙන යද්දී මේ තාපසතුමාට ලොකු සතුටක් ඇති වෙලා හයියෙන් hina වුණා. ටිකක් වෙලා ගිහින් තාපසතුමා මොකද කළේ? ඇඬුවා. රජුරු බය වුණා. ඊට පස්සේ රජුරු ඇහුවා අනේ තාපසතුමනි අපේ බබාට අනතුරක්වත්ද නෑ කිව්වා. මං hina වුණේ මේ සිඟිත්තා ඒකාන්තයෙන්ම බුදු වෙනවා. මම මේ අඬන්නේ මට ඒක දකින්න වාසනාව නැහැ. ඊට පස්සේ මේ තාපසතුමා කෙලින්ම ගියා ඒගොල්ලන්ගේ නෑදෑ ගෙදරකට. ගිහිල්ලා යාගේ බෑන කෙනෙක් හිටියා පොඩි දරුවෙක් නාලක කියලා. බෑනට කිව්වා පුතේ අනිවාර්යයෙන්ම ආරංචි වෙයි බුදු කෙනෙක් පහළ වුණා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්න කිව්වා. එතකොට බලන්න මේ බබා ඉපදිලා ඒ වෙනුවෙන් බුදු වෙලත් නෑ තාම. සිඟිති බබෙක්. ඒ වෙනුවෙන් පොඩි දරුවෝ මහාන වෙනවා. දැන් බුදු කෙනෙක් පහළ වෙනවා. එතකොට ජීවිතේ අවබෝධ කරන්න අපිට පුළුවන් කියලා. එතකොට බලන්න පින්වත් දරුවනි මේ පුදුම ආශ්චර්යවත් දෙයක්. මේ බබාගේ පුදුම ඒ විතර නෙමෙයි. ඔන්න චූටි කාලේ මතකද වප් මගුල. වප් මගුල කියන්නේ මොකද්ද? කුඹුරු යාය සීසානවා. ඒ කාලේ තිබුණ ප්‍රධානම ආදායම මොකද්ද? ගොවිතැන. ඉතින් රජුරුව තමයි රන් නගුලෙන් සුදු ගවයන් යොදවලා සීසාන උත්සවේ. එතකොට මේ පුංචි බබාව එක්කගෙන ගියා. ගිහිල්ලා දඹරුකක් සෙවෙනි. දඹ කියන්නේ මොනවද දරුවනේ? දංගෙඩියක් දන්නවද? දංගස්. ඉන්දියාවේට ලොකු වේරළු ගෙඩි වලට වඩා ලොකු දඹ ගෙඩි දනුත් හැදෙනවා. දංගෙඩි. එතකොට මේ ලොකු දඹ ගහක් සෙවනේ මේ බබාව නිදි කරලා තිබ්බා. කියලා රජ්ජුරුවෝයි ඒ පිරිස ගිහිල්ලා දැන් ඔන්න සීසානවා. සීසාන මේ උත්සවයේ වෙලාව එක පටන් ගන්නකොට ඔන්න මගුල් බෙර ගැහුවා, හේවිසි ගැහුවා, නලා පිම්බා. මේ සද්දෙට මේ බබාට ඇහැරුණා. ඇහැරිලා වාඩි වුණා. වාඩි වෙලා බැලින්නම් කවුරුවත් නැහැ. ඔක්කොම ගිහිල්ලා මේ සීසාන උත්සවයේ තැනට. මේ බබා තනියම ඇස් දෙක වහගත්තා. මේ චූටි බබෙක්. ඇස් දෙක වහගෙන මොකද කළේ? හුස්ම ගන්න හැටි, හුස්ම හෙලන හැටි බලන් හිටියා. හොඳට වැටහුණා. ටිකක් වෙලා යනකොට මේ බබාට දැනුනේ නැහැ ඇඟක් තියනවා කියලාවත්. ටිකින් ටික මේ බබා මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන්ම අහසට ඉස්සුණා. සේවිකාවෝ අර උත්සවේ බලන්න ගිහිල්ලා හිටියේ එකපාරට මතක් වුණා බබා තනියම නේද කියලා දුවගෙන ගියා. යනකට මේ බබා කොහෙද ඉන්නේ? අහසේ. සේවිකාව කෑ ගැහුවා රජ්ජුරුවන් වහන්සේ මෙන්න බබා අහසේ කියලා. රජ්ජුරුව වප් මගුල දාලා දුවගෙන ආවා. ඇවිල්ලා බලනකොට මේ පුතා ඉන්නේ කොහෙද? අහසේ. රජ්ජුරුව බිම පෙරලිලා වැන්දා පුතේ මං ඔයාට වඳිනවා කියලා. පුදුමයිනේ. ඒ සිද්ධාර්ථ කුමාරයා අර 108ක් බමුණෝ ඇවිල්ලා
නමක් තිබ්බනේ සිද්ධාර්ථ කියලා. සිද්ධාර්ථ කිව්වේ යහපත සලසන කෙනා. සිද්ධාර්ථ කියන එක සිංහලට මොකද්ද? සිදුහත්. යහපත සලසන කෙනා. ඉතින් දරුවනි මේ සිද්ධාර්ථ කුමාරයා සුදුසු කාලෙදී රජුරෝ සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් මාලිගා කීයක් හැදුවද? 3ක් හැදුවා. මොනවද? රම්‍ය, සුරම්‍ය, සුබ. ඒ මාලිගා තියෙන තැනට මම ගියා දරුවනි බලන්න. දැන් මොකවත් නැහැ. ඒ බිම විතරක් වට කළා තියෙනවා, කිසි දෙයක් නැහැ. දැන් කැලෑව. හැබැයි ඒ මාලිගා වටේ තියෙන තාප්පේ නැගෙනහිර පැත්තේ කඩාගෙන වැටිච්ච ගල් බැමි තියෙනවා දොරටු තිබිච්ච තැන. එතනට මේ වටේ ඉන්න මිනිස්සු කියන්නේ මහා බිනිෂ්ක්‍රමණ දොර කියලා. එතනින් තමයි අපේ බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා ගියේ. උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා යද්දි වයස කී දරුවනේ? 20 ගණනක් කියන්න බලන්න. 29යි. උන්වහන්සේ දැක්ක සතර පෙර නිමිති. මොනවද? මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක්, ශ්‍රමණ රූපයක් දැක්කා. මේව ඇත්ත දරුවනි. ඔයාලා අහලා තියෙනවද අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා ගහක් යට ඉඳිද්දී මොකද්ද ගහෙන් වැටුනේ? ඇපල් ගෙඩියන්නේ. අපි ගස් යට ඉඳිද්දී දිවුල් ගෙඩි වැටිලා නැද්ද? ආඹ වැටිලා නැද්ද? පොල් ගස් වල ගෙඩි වැටෙනවා අපි දැකලා නැද්ද? අපිට හිතුණද ඇයි වැටෙන්නේ කියලා? නෑනේ. අයිසැක් නිව්ටන් ගහ යට ඉන්නකොට ඉතින් කොච්චරත් යාතත් ගහස් යට ඉන්නකොට වැටිලා ඉති ගෙඩි. එක දවසක් හිතුණා මොකද්ද? ඇයි මේ ගහෙන් ගෙඩිය බිමට වැටෙන්නේ? ඇයි මේක පාවෙන්න බැරි? ඒ නිසා යා ඒ ගැන හොයන්න ගිහිල්ලා කල්පනා කළා. එයා මොකද්ද හොයාගත්තේ? ඒ වගේ සිද්ධාර්ථ කුමාරයා ගැන රජ්ජුරුවෝ මොකද රජ්ජුරුවන්ට කිව්වනේ අර බමුණු ටික මේ කුමාරයාට ඉරණම් දෙකක් තියෙනවා කිව්වා. මොකද්ද දෙක? ගිහි ගෙදර හිටියොත් සක්විති වෙනවා, පැවිදි වුණොත් බුදු වෙනවා. රජ්ජුරුව කැමතුනේ බුදු වෙනවටද සක්විති වෙනවටද? ඊට පස්සේ ඇහුවා දැන් මේ බුදු වෙන්නේ කොහොමද කියලා. බුදු වෙන්නේ මෙයා ගෙවල් දොරවල් අතහැරලා දාලා ගිහිල්ලා ශ්‍රමණෙක් වෙනවා කිව්වා. මේක වෙන්නේ කොහොමද කියලා. මේක වෙන්නේ මේ වයසට ගියායි දැක්කොත් කිව්වා. ලෙඩ්ඩු දැක්කොත්, මැරිච්චයි දැක්කොත්. ඒ නිසා මේ ශ්‍රමණයන් වහන්සේලා දැක්කොත් කිව්වා මේක වෙන්නේ. ඒක වළක්වන්න කිව්වා. රාජ්‍යරුව කිව්වා හොඳයි කියලා. රාජ්‍යරුවන්ගේ සීමාවට රාජ්‍යයට කිසිම ශ්‍රමණයෙකුට එන්න දුන්නේ නැහැ. අපෙත් එහෙම වෙනවා දරුවනේ මේ වර්තමානයේ. දැන් මේ ඉස්කෝලේනුත් දරුවෝ කීප දෙනෙක් අපි ළඟ මහාන වුණා. සමහර අම්මලා අපේ පොත් කියවන්න දෙන්නේ නැහැ දරුවන්ට. ඇයි ඒ? මහාන වෙයි කියලා. ඒ වගේ සිද්ධෝදන රජුරුවොත් මේ මහාන වෙයි කියලා එන්න දුන්නේ නැහැ. හිත පහදී කියලා. ඊට පස්සේ වයසට අන්න හොඳටම වයසට ගියපුවා ඉන්නවනේ. දැක්කම පුදුම හිතෙන්නේ. ආන් යාලව රාජධානියෙන් අයින් කළා. ලෙඩ වෙච්ච අය වෙනම අයින් කළා. මැරිච්ච අය පේන්න දුන්නේ නැහැ. දැන් මෙයා මොකක්වත් දකින්නේ නැහැ දැන්. ඔක්කොම දකින්නේ ලස්සනට ඉන්නවා, පාටි දානවා, සංගීත සම්දර්ශන තියනවා, මේ නැට්ටුකාරියෝ ඇවිල්ලා නටනවා. මේව තමයි පේන්නේ. දවසක් දෙවිවරු සුදුසු කාලේ බලලා දැන් දැන් හරි මෙයාට කල්පනා කරන්න හොඳ කාලේ කියලා දැක්ක හොඳටම බැරි ගහිච්ච
ගොරක වලටත් වඩා පරණ වයසක ආච්චි කෙනෙක්. මේ සිද්ධාර්ථ කුමාරයා පුදුමයටපත් වෙලා අර අස්ස කරත්තේ හිටපු රතාචාර්යාට කිව්වා චන්න ටික නවත්තන්න. අන්න කවුද අර කියලා ඇහුවා. ඔය වයසට ගියපු එක්කෙනෙක්. උච්චර වයසට යනවද? ඔව් කිව්වා. එහෙනම් අපිත් ඒ වගේ වයසට යයිද කියලා. යයි කිව්වා. එතකොට මේ ලෝකේ හැමෝම වයසට යනද ඔය විදිහට කියලා ඇහුවා. ඔව් කිව්වා. එහෙනම් අපිට මේ අද මම මේ පාකිකට යන්නේ අද යන් ආපහු කියලා මාලිගාවට ගියා. ආයෙ දවසක් ඒ ඔක්කොම සූදානම් කළකෝ අදත් යන් උද්‍යානයේට අද නැටුම් තියනවා කිව්වා. දැන් ඉතින් මේ සිද්ධාර්ථ කුමාරයාද්දි එදා ඉන්නවා මුළු ඇඟේම ගෙඩි දාලා සැරව හැදිලා කේන්දිරි ගගා ලෙඩි. නවත්තන්න ඔය කරත්තේ කවුද අර කියලා ඇහුවා. ඔය ලෙඩෙක් කිව්වා. කොහොමද ලෙඩ වෙනවද කියලා ඇහුවා. ඔව් කිව්වා. එතකොට මේ විදිහට මේ ලෝකේ හැමෝම ලෙඩ වෙනවද කියලා ඇහුවා. ඔව් කිව්වා. එහෙනම් මට අද උද්‍යාන ක්‍රීඩාවට ගිහිල්ලා වඩන්නේ අපව යන් කිව්වා. ඊළඟ දවසේ යද්දී මැරිච්ච මලකුණක් අරගෙන අඬ මිනිස්සු යනවා. නවත්තන්න කරත්තේ අර මොකද අර කියලා ඇහුවා. මේ මැරිලා කිව්වා. දැන් මේ හැම දෙයක්ම අර අයිසෙක් නිව්ටන්ට ඇපල් ගෙඩිය වටුණා වගේ. කල්පනා කරන්න පටන් ගත්තා. ඔය කල්පනා කරගෙන යද්දී එක දවසක් දැක්කා භික්ෂුන් වහන්සේ නම පාරේ වැඩනවා. අර කවුද කියලා ඇහුවා. මේ අර කලින් කියපු ප්‍රශ්න වලට විසඳුමක් හොයන කෙනෙක් කිව්වා. මොකද්ද ප්‍රශ්නේ? මහලු වෙන, ලෙඩ වෙන, මිය යන ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා කිව්වා. ඒක හොඳයි කිව්වා. දැන් මේ කල්පනා කර හිටියේ දැන් රාහුල කුමාරයා උපන්න දවසේ මේ සිද්ධාර්ථ කුමාරයා කල්පනා කළා අද මට කරන්න දෙයක් නැහැ මං අද මේ ගිහි ජීවිතය අත්හැරලා දාලා යනවා. දැන් කියන්න විදියක් නැහැ යසෝදරාට. ඇයි යසෝදරාට කිව්වොත් මොකද වෙන්නේ? යසෝදරාට ඒක උහුල ගන්න අමාරුයි. නමුත් කොහොම හරි යන්නත් ඕනේ මේ මිනිස්සුන්ව ලෙඩ වෙන්නේ නැති, මැරෙන්නේ නැති ජීවිතයක් හොයාගෙන. ජරා මරණ නැති දෙයක් හොයාගෙන යන්නත් ඕනේ. ඊට පස්සේ මේ කුමාරයා කල්පනා කරලා මං අදම යනවා කියලා රෑ ගිහිල්ලා යන්න ඉස්සෙල්ලා මොකද කළේ? අර රාහුල කුමාරයා උපන්න රාහුල කුමාරයා නිදාගෙන ඉන්නවා යසෝදරන්ත් එක්ක. ඒ කාමරේට ගිහිල්ලා දොර අඩවල් කළානේ. දොර අඩවල් කළා බැලුවා. එහෙනම් ආදරේ තියෙනවා. ආදරේ තියෙනවා. දොර අඩවල් කළා බලද්දි සිද්ධාර්ථ කුමාරයාට හිතුණා රාහුල කුමාරයා වඩා ගන්න හිතුණා. ඊට පස්සේ කල්පනා කළා මම මේ වෙලාවේ මේ දරුවා වඩා ගන්න ගියොත් යසෝදරාට ඇහැරේවි. ඒ නිසා මට දැන් කරන්න දෙයක් නැහැ කියලා කොච්චර අමාරුවෙන්ද මේ හිත හදාගන්න ඇත්තේ. අපට තේරෙනවද ඒවා? දැන් උන්වහන්සේ එහෙම ගිය නිසා නේද බුදු කෙනෙක් ඉන්නේ. අද අපි උත්සව තියනවා, සමරනවා, පිළිම හදනවා, සැරසිලි කරනවා, කෙලවර නැති දේවල් කරනවා. ඒ වගේම සමහර මෝඩ අය යසෝදරා දාලා ගියා කියලා බයිනවා. ඉතින් මේ නිසා උන්වහන්සේ දායේ ගියේ ගමන අද අපි සියලු දෙනා භුක්ති විඳිනවා. ඊට පස්සේ මොකද වුනේ? චන්නට කියලා කිව්වා චන්න ඇමතිට කිව්වා චන්න අපි යන්න ඕනේ කිව්වා. කුමාරයා මේ මහරෑ ඔව් යන්න ඕනේ කිව්වා. දැන් පුදුමයි. එදා විශේෂ දෙයක් වුණා. අස්සයාගේ පිටේ නැග්ගා. කුමාරයා සිද්ධාර්ථ කුමාරයා අස්සයා පිටේ නැග්ගා. ඔයගොල්ලෝ දන්නවද මේ අස්සයා පාරේ යනකොට මොකක්ද ඇහෙන්නේ? කුර සද්ද ඇහෙනවනේ. ටකස් ටකස් ගාලා ඇහෙනවා. එදා කුර සද්ද ඇහෙන්නේ නැහැ. හරි පුදුමයි. ඊට පස්සේ ගේට්ටුව ළඟට මේ අපේ වගේ මේ චූටි මේ අඩි 6 ගේට්ටු නෙවෙයිනේ තියෙන්නේ නේ.
රාජමාලිගාවේ විශාල ගේට්ටු තියෙන්නේ. අඩි 30ක් 40ක් උසයි දොර. ඒ දොරවල් වහලා තියෙන දොරටු. එදා දොරටු පාලේ ඔක්කොම නිදි. ගේ දොරටුව ගාවට එනකොට දොර ඇරලා පිටත් වුණා. ඒ ඔක්කොම දෙවිවරු කළේ. පිටත් වෙලා ඊතර උනේ කොයි ගඟෙන්ද? නිරංජනා නෙවෙයි. අනෝමා ගඟෙන්. අනෝමා ගඟෙන් ඊතර වෙලා ඔන්න පැවිදි වුණා. පැවිදි වෙලා අවුරුදු කීයක් දුෂ්කර ක්‍රියාවේ යෙදුණද දරුවනේ? අවුරුදු 6ක්. ඒ කියන්නේ 29ට 6ක් එකතු කරන් 35යි. වයස 35 වෙනකන් දුක් විඳලා තියෙනවා. වයස 35 දී උන්වහන්සේට තේරුණා මේ දුෂ්කර ක්‍රියා කරන එකේ කිසි පළක් නැහැ. උන්වහන්සේ සොයාගත්ත මාර්ගයක්. ඒ මාර්ගයට මොකද්ද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක උන්වහන්සේ තමයි හොයාගත්තේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන ඒක පුරුදු කළා. පුරුදු කළා පොයේ දවසේ, වෙසක් පොයේ දවසේ එදා උදේ සුජාතා කියන සිටුදුව මොකද්ද පූජා කළේ? කිරිබත් පොල් කිරි දාලාද? අපි නම් කිරිබත් හදන්නේ කොහොමද? පොල් කිරි දාලා හදලා ලුණු මිරිසක් එක්කනේ. මේ જાතිය කිරිබත් නෙමෙයි තියෙන්නේ. එහෙ කිරිබත් අදත් එහෙ කිරිබත් දැන් දරුවනි මමත් වැඩිපුර බුද්ධ ගයාවේ ඉන්නේ. අපිත් නිතරම මම ගියේ හැම වාරයකම කිරිබත් හදලා බුදුරජාන් වහන්සේට පූජා කරනවා. ඒ කිරිබත් මේ විදිහට නෙමෙයි හදන්නේ. ඒ හදන්නේ එල කිරි වලින්. හාල් හොදලා එල කිරි වලින් විතරයි අපි හදන්නේ. ලුණු දාන්නේ නැහැ. ඒකට මුද්‍රප්පලම් දානවා, කජු දානවා, එනසල් දානවා. දාලා තමයි කිරිබත් හදන්නේ. එහෙම හදපු කිරිබත සුජාතාව ගෙනාවේ. ගෙනලා පූජා කළා. ඊට පස්සේ මේ අපේ බෝසතාණන් වහන්සේ මොකද කළේ? කිරිබත් වැළඳුවා. ඊට පස්සේ නේරංජරා ගඟ ළඟට වැඩියා. ඊට පස්සේ පාත්‍රය දැන් වළඳලා කල්පනා කළා දැන් ජීවිතය අතාරින්න හදන්නේ. ආයේ හෙටට වළඳන්න කල්පනාවක් නැහැ. පාත්‍රය අතට ගත්තා. අතට අරගෙන පාත්‍රය හොදලා කල්පනා කළා මම බුද්ධත්වයට පත් වෙනවා නම් මම මේ හොයන විදිය මට හම්බ වෙනවා නම් මේ පාත්‍රේ යන්න ඕනේ කිව්වා ගඟ ගලන පැත්තට නෙමෙයි. අනිත් පැත්තට. ඒකට මොන ගම්බල යනවා කියලාද කියන්නේ? උඩු ගම්බල යන්න ඕනේ කියලා පාත්‍රේ දැම්මා. දැන් ගලන පැත්තට යන්නේ නැහැ. වතුර පාර සිඳ බිඳගෙන යනවා පාත්‍රේ කොහෙටද? උඩු ගම්බල යනවා ගිහලා පාත්‍රේ ගිලුණා. එතකොට මේ අපේ බුදුරජාණන් වහන්සේට තේරුණා මගේ මේ අදහස ඉෂ්ට වෙනවා. ගඟෙන් එතර වෙද්දී කුසතන ඒ කාලේ අදක් තියෙනවා කුස කියලා ගස් జాතිය. ඔබ දැකලා තියෙනවද ලංකාවේ තියෙනවා ඉලුක් කියලා ගස් జాතිය. ආන්නේ ඉලුක් වගේ. කුසතන. මේ ඉලුක් වගේ තියෙන ගස් මේ මිනිස්සු වහලවල් හෙවිල්ලන්න මිටි අරගෙන යනවා. කුසතන කපලා වේලලා මිටි අරන් යනවා. සමහර ඒවා වාඩි වෙන්න පාවිච්චි කරනවා. එලලා. ඉතින් බුදුරජාණන් වහන්සේට මහා බෝසතාණන් වහන්සේට කුසතන මිටි 8ක් දුන්නා. තමුන්නාසට මේක බොහොම හොඳයි වාඩි වෙන්න කියලා. ඊළඟට මේ කුසතන මිටි 8 අරන් උන්වහන්සේ කොහෙටද වැඩියේ? ගංගාවෙන් ඈතර වෙලා බැලුවාම හොඳට හෙවණ තියෙන තැනක් කොහෙද කියලා බැලුවා. අපි සාමාන්‍යයෙන් කොහේ හරි ගියාම හෙවණ තියෙන තැනක් බලන්නේ නැද්ද? එතකොට දැක්කා හෙවණ තියෙන තැන මොකද්ද? බෝධිය. හොඳ විශාලට හැදුණු බෝධියක් තියෙනවා. මෙතන හොඳයි කියලා බෝධිය ළඟ ගඟ පැත්ත බැලුවා නැගෙනහිර. නැගෙනහිර බලාගෙන වාඩි වුණා නෙමෙයි ගඟ පැත්ත බලාගෙන වාඩි වුණා. එතකොට තිබුණේ කොයි පැත්තද?
නැගෙනහිර පැත්ත. අර කුසතන මිටියට එල්ලුවා. දෙපට සිවුර. ඒ කියන්නේ මේ සිවුරට වඩා තව ගොරෝසු සිවුරක් තියෙනවා. දෙපට සිවුරේ කුසතන මත නවලා එල්ලුවා. ඒක සීට් එකක් වගේ. එල්ලලා එරමිනියා ගොතාගෙන පద్මාසනේ. පද්මාසනේ කියන්නේ යටිපතුල් දෙක උඩු අතට මෙහෙම එන්න වාඩි වුණා. වාඩි වෙලා මොකද කළේ? දැන් පාත්‍රෙත් ගඟේ පා කරානේ. එහෙනම් හෙට වළඳන අදහසක් නැහැ. වාඩි වෙලා මොකද කළේ? මෙහෙම හිතුවා. මම මෙතනින් මම නිවන අවබෝධ කරන තුරු මම මෙතනින් නැගිටින්නේ නැහැ. මට මොනවා වුණත් කමක් නැහැ. මේ ශරීරේ ලේ මස් වේලිලා ගියත් කමක් නැහැ. මගේ මේ ඇට සැකිල්ල නහරවැල් හැම ඉතුරු වෙලා ගියත් කමක් නැහැ. මං නැගිටින්නේ නැහැ. එතකොට උන්වහන්සේ ජීවත් වෙන්න අදහසක් තියාගෙනද වාඩි වුණේ? නැහැ. මේ වීරිය අද අපිට මතක නෑ. මම වෙසක් වින්දින් අපි ඔලු බක්කු නටන්නේ. විශ්වෝණු දාගෙන යන්නේ. කොච්චර විහිළුවක්ද අපහාසයක්ද? ඉතින් හෙටක් ගැන හිතන්නේ නැතුව උන්වහන්සේ වාඩි වුණා. වාඩි වෙද්දි හැම හොඳකටම බාධා කරන කෙනෙක් ඉන්නවා. කවුද? මාර්යා බාධා. හොඳ යහපත් දෙයක් ඕගොල්ලෝ පුංචි දරුවනේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ලොකු වුණාම තේරෙයි. බාධා වෙන විදිය හොයන්න බෑ. ඕනෑම හොඳ දෙයකට බාධා තියෙනවා. ඉතින් ඔන්න සිද්ධාර්ථ කුමාරයා වාඩි වුණා. වාඩි වෙලා භාවනා කරන්න හැදුවා විතරයි අහස කළු කරගෙන ආවා. හෝගාල වහිනවා. විරිලි කොටනවා. ඒක පාට ඇහෙනවා දෙදරන්න කෑ ගහන ඒ සිද්ධාර්ථ කියලා. බය වුණ හැමෝම ඕගොල්ලෝ වගේ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ ඇස් සැරියා. ආරණ්‍යකට කියනවා නැගිටපන් ඔතනින්. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධත්වයටපත් වෙලා නේ අහනවා මට නැගිටින්න කියන්නේ වාට තියෙන අයිතිය මොකද්ද මෙතන? මටයි අයිති මේක. කවුද මේ? මාරයා. මාරයා තමයි පින් කරන්න බාධා කරන කෙනා. මාරයා වැහෙනවා. මිනිසුන්ට වැහිලා බන්න ඕනවා පින් කරන අයට. එක එක විදිහට බණ කියන හාමුදුරුන්ටත් වැහෙනවා. වැහිලා අපටත් බයිනවා. එතකොට මේ මාරයා වැහෙනවා මිනිසුන්ට වැහෙනවා. ඒකේ සත්තුන්ට වැහෙනවා. ඉතින් මාරයා ඇවිල්ලා කිව්වා දැන් මාරයා හදන්නේ මේ අපේ බුදුරජාණන් වහන්සේ වාඩි වෙච්ච තැනින් නැගිටවන්න. ඊට පස්සේ ඇහුවා බුදුරජාණන් වහන්සේ ඇහුවා මහරය නුඹට මේකේ අයිතිය කියන්න නුඹට තියෙන සාක්ෂි මොනවද කියලා ඇහුවා. අහකට මාරයා බැලුවා මාර සේනාව. වටේම ඉන්නේ මාර සේනාව ඇවිල්ලා. ඒගොල්ලෝ කොහොම කෑ ගැහුවා අපි සාක්ෂි කියලා. ඊට පස්සේ ආයේ සිද්ධාර්ථ නැගිටපන් කිව්වා. ඊට පස්සේ ඇහුවා බුදුරජාණන් වහන්සේක මන් නැගිටින්නේ නැහැ කිව්වා. එහෙනම් ඕක වාඩි වෙලා ඉන්න තියෙන සාක්ෂි මොකද්ද කියලා ඇහුවා. උන්වහන්සේ මේ දකුණු අත පොළොවට ස්පර්ශ කළා. ස්පර්ශ කළා අහනවා ඒ මිහිකත කියන්නේ මම මේ වෙන උදෙසා නේද මෙතෙක් කල් පාරමී පුරාගෙන ආවේ. මහා පොළොව කෙලවෙන්න පටන් ගත්තා. භයානක ඇටෙක් පිට තමයි මාර්යා ඇවිල්ලා හිටියේ. ඇතාගෙන් මාර්යා වැටුණා. දිව්වා. මාර සේනාව හිස් ලූලු අත දිව්වා. එතකොට දෙවිවරු ප්‍රීති ഘോഷා කළා ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ බෝධි මූලේ වැඩ සිටි අප මුනින්දානන් හට ජය අත්තුණා මාරස්සච පාපිමතු පරාජයෝ පවිතු මාරයා පෙරදුනා උග්ගෝසයුම් දේව ගණා පසන්නා
දේව පිරිස සතුට සිතින් උද්ඝෝෂණා කළා. ඊට පස්සේ වැස්ස පෑවුවා. ගෝසා නැතුව ඇයි ගල් වරුසා එව්වා, ආයුධ වරුසා එව්වා, කරණ තියෙන හැම හතුරුකමක්ම කළා. හැම ගල් වරුසා එවද්දි මල් වෙලා වැටුණා. ආයුධ වරුසා එවද්දි මල් වෙලා වැටෙනවා. හානි කරන්න බැරුව ගියා. අන්තිමේදී උන්වහන්සේ ඒ ඔක්කොම අතහැරලා දාලා භාවනා කළා. ආනාපාන සති කළා, හිත තැම්පත් වුණා, සමාධිමත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා තමන්ගේ ජීවිතය ආපස්සට. කෙලවර නැති සංසාරي මතක් වෙන්න ගත්තා. චිත්‍රපටයක් වගේ පේන්න ගත්තා. ඊට පස්සේ උන්වහන්සේට තේරුණා එහෙනම් අපි මේ දිගින් දිගටම ආපු ගමනක් තියෙන්නේ. ඊට පස්සේ බැලුවා අනිත් ඈත් ලෝකේ මේ වගේද කියලා. බැලුවම ඔක්කොම එහෙමයි. තම තමන් කරන හොඳ නරක අනුව තම තමන් ඉපදී යනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ දුක හැදෙන හේතුව හොයලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. මොකක්ද අවබෝධ කළේ? චතුරාර්ය සත්‍ය. දුක හට ගන්න හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මේ ටික සොයලා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ දරුවනි උන්වහන්සේ මේ ලෝකේට උන්වහන්සේගේ ධර්මය කියාගෙන ගියා. දරුවනි බුදුරජාණන් වහන්සේ ගැන මේ මහානකට ඔයාලට මොකක්ද ඇති වෙන්නේ? පැහැදීමක් නේ? පුදුම කෙනෙක් කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා නේ? උන්වහන්සේගේ පුංචි බණපදයක් මම ඔබට මතක් කරන්නම්. උන්වහන්සේ දේශනා කළා අපිට දෙකක්. එකක් කරන්න කිව්වා, අනිත් එක කරන්න එපා කිව්වා. කරන්න කිව්වා පින්. කරන්න එපා කියේ මොකද්ද? පව්. පින් උනත් පව් උනත් කරන්නේ අපි එක්ක කයින්. එහෙම නැත්නම් වචනයෙන්. එහෙම නැත්නම් සිතෙන්. ඉතින් මේ නිසා දරුවනි මම ඔබට කියන්නේ දැන් ඔබ පුංචිනේ. ඔබට තේරෙන්න ඔබේ ජීවිතේට බුදුබණ පදයක් මතක් කරලා දෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින පුංචි දෙයක් කියලා හරි අහක දාන්න එපා කියලා. ඔය පොඩි පිනක් නේ ඕක වැඩක් නැහැ කියලා අහක දාන්න එපා කිව්වා. උන්වහන්සේ වදාළේ බින්දුව බින්දුව හරි වතුර පිරෙන්නේ කලයට නම්. එතකොට මේ කලයට පිරෙන්න වතුර බින්දුව බින්දුව හරි එකතු වෙන්නේ නැද්ද? එකතු වෙනවා. ඒ වගේ කියනවා ටික ටික හරි පින රැස් කරගන්න. මොකක්ද රැස් කරගන්න කිව්වේ? ටික ටික හරි පින රැස් කරගන්න. කවදා හරි පිනෙන් පිරීලා යනවා. ධම්මපදයේ ගාථාවේ ඒ ගාථාවේ තේරුම මම ඔය කිව්වේ බින්දුව බින්දුව හරි කලයට වැටෙන වතුර අහක යන්නේ. ඒක කලේ පිරෙන්න උදව් වෙනවා. ඒ වගේ ටික ටික හරි පින් කරද්දී ඒ පින තමන්ගේ ජීවිතයට උදව් වෙනවා. ඒ නිසා දරුවනි ඔයාලා කියන්න බලන්න ඔයාලගේ ජීවිතේ ඔයාලා කරන්න පුළුවන් පින් මොනවද කියලා. මම මතක් කරන්නම් එකක් දෙකක් මව්පියන්ට සැලකීම. මොකද්ද ඔයාලා කරන පින්? අම්මාට තාත්තාට සැලකීම. කවදාවත් දරුවනේ අම්මා තාත්තට නරක වචනයකින් බනින්න එපා. හිත රිදෙන වචනයකින් බයින්න එපා. සමහර අම්මලා තාත්තලාට දරුවන්ට කේන්ති ගියම අම්මලාට තාත්තලාට බයිනවනේ. ඔයාලා එහෙම බැනපු අවස්ථා තියෙනවද? නෑනේ. කවදාවත් බනින්න එපා. කවදාවත් බනින්න එපා. ඊළඟට ඔයාලා අම්මලා තාත්තලාට සලකන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අම්මා තාත්තට සලකන්න ක්‍රමයක්. මොකක්ද ඒ? අම්මා තාත්තා දෙන්නට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැත්තම් ඔයාලා මහන්සියලා මොකද කරන්න ඕනේ? ඒ බුදුරජාණන් වහන්සේ ගැන
සිත පහදවන්න ඕනේ. අම්මා තාත්තා සීල් සමාදන් වෙන්න උනන්දු වෙන්නේ නැත්නම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ? සීල් සමාදන් වෙන්න උනන්දු කරවන්න ඕනේ. අම්මලා තාත්තලා බණ අසන්න උනන්දු නැත්නම් ඔයාලා මොකද කරන්න ඕනේ? ඒ අම්මා තාත්තව බණ අසන්න උනන්දු කරවන්න ඕනේ. මොකද අම්මලා තාත්තලා මුළු ජීවිතේම ණය ගෙවනවා වගේ මහන්සි වෙන්නේ කවුරු වෙනුවෙන්ද? ඔයාලා වෙනුවෙන්. දරුවෝ වෙනුවෙන්. අන්තිමට ඒ දරුවම අම්මා තාත්තට වෙනස්කම් කරනවා. ඉතින් මේ නිසා සමහර විට මේ දරුවන්ගේ නිසාම අම්මා තාත්තට දුක ලැබෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ පින් කරද්දී අම්මා තාත්තට සලකන්න හිත රිද්දන්න එපා. හොඳින් සලකන්න. ඒක ඔයගොල්ලන්ගේ ජීවිතේට ලැබෙන ලොකු පිනක්. ඊළඟට පින මොකද්ද? ගුරුවරුන්ට සලකන්න. දැන් ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය කියා දීලා ওই දරුවන්ගේ ඇස් පාදන්නේ කවුද? ගුරු පියවරු, ගුරු මව්වරු. එතකොට ඔයාලා එකතු වෙලා යාළුවෝ හරියේ ගුරුවරුන්ට විහිළු කළොත්, අපහාස කළොත්, ඕගොල්ලන්ට උගන්වන්න එනකොට ඕගොල්ලෝ නිකන් බැන්නොත් ඔන්න කරදරේ කියලා. ඒක ඕගොල්ලන්ට දරුවනි පිනක් නෙවෙයි. ඕගොල්ලෝ ගුරුවරුන්ට ගෞරව කරන්න. ගුරුවරුන්ට ගෞරව කරන්නේ කොහොමද කියන්න බලන්න. ඕගොල්ලෝ වාඩි වෙලා ඉඳෙද්දි ගුරුවරයෙක් එනවා නම් මොකද කරන්න ඕනේ? නැගී සිටින්න ඕනේ. ඒක ගෞරවය. ඕගොල්ලෝ විහිළු කර කර ඉන්න වෙලාවට ගුරුවරයෙක් ළඟින් එනවා නම් මොකද කරන්න ඕනේ? ඒ විහිළු නවත්තන්න ඕනේ. ඊළඟට ගුරුවරයෙක් ඕගොල්ලන්ගෙන් යමක් අහනවා නම් ඕගොල්ලෝ ආවට ගියාට නිකන් ගහලා උත්තර දෙනවා වගේද කියන්න ඕනේ ගෞරවයෙන්ද? ගෞරවයෙන්. ඊළඟට දරුවනි ගුරුවරු ඕගොල්ලන්ට තරවටු කළොත්, දඬුවම් කළොත් ඕගොල්ලෝ ගුරුවරු කෙරෙහි වෛර බැඳ ගන්නවද? එහෙම නැත්නම් අනේ අපිට මේ යහපතට හොඳ සලසන්නයි, අපට යහපත සලසන්නයි මේ කරන්නේ කියලා ගුරුවරයා කෙරෙහි ආදරය ඇති කරනවද? ආදරය ඇති කරගන්න ඕනේ. මොකද හේතුව ඒ ගුරුවරු අපිට ඒව කළා තියෙන්නේ යහපත සලසන්න. මට මතකයි මං ඉස්කෝලේ යන කාලේ කට්ටි පැනලා ඒ ඉස්කෝලේ ඒ ගුරුතුමා අපිව මේ කාර්යාලයට අඳගහලා මේ අත පණ නැති වෙන්න ගැහුවා. අත් දිගරපන් අත කියලා. ඉතින් අපි අහක බලාගෙන අත දීගෙන ඉන්නවා. එදා ඉඳලා කට්ටි පෙන්නේ නැහැ. එතකොට ඒක මට යහපතක් වුණාද නැද්ද? යහපතක් වුණා. ඒ ගුරුවරයා ගැන හිතද්දි අපි අදත් ආදරේ. දැන් ඒ ගුරුවරයා ජීවිතුන් අතර නැහැ. අදත් ආදරේ අපි. ඊළඟට ස්වාමින් වහන්සේලාට ගෞරව කරන්න. ඊළඟට පූජනීය ස්ථාන වලට ගෞරව කරන්න. මම දැක්ක දවසක් රුවන්වැලි සෑය වඳින්න යද්දී බලන්න මේ රුවන්වැලි මහා සෑය හදලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රහතන් වහන්සේලාගේ 이르දි බලයෙන් දෙවිවරුන්ගේ උදව්වෙන් දිව්‍යෝ නාගයෝ ඔක්කොම එකතු වෙලා ලෝකෙට පින් කරගන්නනේ. අපි පිරිත්තියක ඉන්නකොට මේ මං හිතන්නේ උසස් පෙළ කරන ළමයි ටිකක් වෙන්නේ නැති මේ චෛත්‍ය වටේ මේ ඩොල්ක ගහ සින්දු කී නටයට යනවා. නට මං කල්පනා කළා අනේ මේ ළමයිට තේරෙන්නේ නැහනේ මේ පූජනීය ස්ථානයෙන් පින් කරගන්න තියෙන අවස්ථාව. ඉතින් මේ වගේ අර වටිනාකම තේරෙන්නේ මහමෙවුනාව බිහි වෙච්ච නිසා දරුවනේ විශාල පිරිසක් තරුණ දරුවන් පින් කරගත්තා. ඔයාලා දන්නවා ඇති සෝමාවති පින්කමට පුදුම විදියට මං හිතන්නේ එක ළමයි 500කට වැඩි. අවුවේ පිච්චීගෙන මල් හදනවා, මල් නෙලනවා, කතා කරද්දි හරි ලස්සනයි. තෙරුවන් සරණයි අයියා මෙහෙ එන්න කියනවා. ඊළඟට තෙරුවන් සරණයි අක්කා මෙහෙ එන්න. එහෙමයි ළමයි කතා කළේ. හලෝ ඕයි මොයි කියලා කතා කළේ නැහැ. කොච්චර වෙනසක්ද බලන්න.
ඊට පස්සේ මේ දරුවෝ මල් හදනවා බුදු ගුණ කිය ඉන්නේ. කටට සින්දුවක් ගත්තේ නැහැ. බුදු ගුණ කවි කිය හිටියේ. මේවා මේ තරුණ වයසේ රැස් කරන පින් නෙමෙයිද? පින්නේ. ඉතින් මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ පිරිහිච්ච ලෝකයක පිනට ගරහන කොටසට ඕගොල්ලෝ ඇතුළු වෙන්න එපා. පිනට ගරහනවා ගිහි අය, පිරට ගරහනවා පැවිදි අය. ඕගොල්ලෝ ඒකට අහු වෙන්න යන්න එපා. ඉතින් මේ නිසා ඕගොල්ලෝ මේ පිනට ගරහන්නේ නැති පින අගය කරන අය බවට පත් වෙන දරුවනි. මං ඕගොල්ලන්ට දෙන්න වෙසක් තෑග්ග එකයි. මට කාලය ගොඩක් නැහැ. මං හරි අමාරුයි මේ කාලේ ලෑස්ති කරගත්තේ. එතකොට දරුවනි ඕගොල්ලන්ට මේ අවස්ථාව මතක හිටින්න නම් ඕගොල්ලෝ මේ වෙසක් තෑග්ග ගන්න. මොකද්ද වෙසක් තෑග්ග? හිතන්න මම පිනට ගරහන්නේ නැහැ. මම පිනට ආසා කරනවා. ඔච්චරයි. ඕක තමයි වෙසක් තෑග්ග. මොකද්ද වෙසක් තෑග්ග? මෙහෙම කියන්න. මම පිනට නොගරහමි. කියන්න. මම පිනට ආසා කරමි. මේ මට ලැබුණු වෙසක් තෑග්ගයි. ඉතින් පින්වත් දරුවනි ඊළඟට ඕගලන්ට ලස්සන වෙසක් තෑග්ගක් දීලා තියෙනවා ඕගලන්ට ආදරබර මාමා කෙනෙක්. මේකේ තියෙන ඕගලන්ගේ යහපතට ලස්සනට මේ කොලේ බලා ගන්න. බලාගෙන කියන්න මාත් එක්ක යෝවදතම් පව ගාතාව ලස්සනට. යෝවදතං පවරෝ මනුජේසු. මේක ශබ්ද කරන්නේ දරුවනේ යෝවදතං පවරෝ මනුජේසු කියලා මිස රෝමනුජේසු කියලා නෙමෙයි. යෝවදතං පවරෝ මනුජේසු සක්කමුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගී තං සුගතං සරණත්තමුපේමි. ඒකේ තේරුම කියන්න දමාත් සමග කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්්‍ය මුනි භගවත් මුනිඳුන් වූ බුදු කිස නිම කළ බලවේර පාල කළ සසරින් එතරට වැඩි නිදුකානන් සුගත තථාගත බුදු සමිදානන් සාදරයෙන් මම සරණ යමි. හොඳට ශබ්ද නගලා කියන්න. රාග විරාග මනේජ මසෝකං ධම්මම සංඛත මප්පටිකුලං මధుර මිමං පගුණං සුවිභත්තං ධම්ම මිමං සරණත්තමුපේමි. ඒකේ තේරුම රාග කිසිත් නැති සෝක කිසිත් නැති පිළිකුල් බව නැති අසංඛතයි සදහම් මනවින් පවසන හොඳින් ප්‍රගුණවන මිහිරි උතුම් සදහම් සාදරයෙන් මම සරණ යමි. කියන්නේ මේ සංඝයාට වදින එක. යත්තච දින්න මහපල මාහු චතුසුසුචිසු පුරිස යුගේසු අට්ඨච පුග්ගල ධම්මදාසාතේ සංඝමිමං සරණත්තමුපේමි.
යමෙකුට පිදුවොත් මහඵල ලැබ දෙන සදහම් තුල සිටි බුදු සෞසම දෙන උතුම් පුරුෂයින් යුගල සතර දෙන පුද්ගලයන් ලෙස විත්මය අට දෙන ඒ උත්තම ශාවක සංගරුවනද සාදරයෙන් මම සරණ යමි.